බුද්ධාභිවන්දනං समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस् सुनन्तु सग्ग मुक्कदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යෝ භික්ඛවේ චක්කුං අභිනන්දති දුක්ඛං සෝ අභිනන්දති යෝ දුක්ඛං අභිනන්දති අපරිමුත්තෝ සෝ දුක්ඛස්මින් තින් වදාමීති. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, ඔබ හැම දිනාම මේ මොහොතේ මෙත් සඳහම් විකාශයේ තුලින් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ කොළොන්නාවේ පදිංචි තනූජා වීරකෝන් මහත්මිය තම පුතාගේ කියන්නේ භාග්‍ය වීරකෝන් දයාබරණීය පුතාගේ ජන්මදිනය වෙනුවෙන් ජන්මදින සැමරුම් පින්කමක් විදියට තමයි බොහොම ශ්‍රද්ධාවෙන් තනූජා වීරකෝන් මහත්මිය ඇතුළු පින්නතුන් මේ දේශනාවට දායකත්වයේ දරන්නේ. ඒ ඇත්තන්ගේ දේශනාමය අරමුණු සිහි කරලා අපි අවසානයේ අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ හැම දිනාගේම ජීවිතේට ධර්මයේ පිහිට පිලිසරණ යහපත උදා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. පින්වත්නි, යම් සුභාසිත වචනයක් තියෙනවා නම් ඒ සුභාසිත වචනේ සැබෑ හිමිකරුවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට. මේ ලෝකේ සුභාසිත වචනය අයිති වෙන්නේ භාග්‍යවතුන් වහන්සේට. මේ ලෝකේ සුභාසිත වචනේ පිළිබඳ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවකින්ම මම ඔබට මතක් කරන්නම්. මහිස වත්තු සූත්‍රය කියලා බොහොම ලස්සන බුද්ධ දේශනාවක් තියෙනවා. ඒ දේශනාවේ තියෙන පින්වත්නි, මේ දේශනාව මතු කරන්නේ උත්තර කියන මහරහතන් වහන්සේ. මහිස වත්තුවේ පින්වත්නි සංඛෙය්‍ය කියලා පර්වතයක් තිබිලා තියෙනවා. ඒ පර්වතයේ තිබුණු විහාරයක තමයි ඒ දවස්වල උත්තර කියන මහරහතන් වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ. එතකොට උන්වහන්සේ මහිසවත්තුවේ වැඩ ඉන්නකොට මේ තමන් වහන්සේ ළඟ වැඩ සිටිය අනෙකුත් මේ අලුතෙන් පැවිදි වෙච්ච අරහත්ත්වයටපත් නොවුණු ධර්මයේ පූර්ණේ කරගන්න කැමැත්තෙන් අලුතෙන් පැවිදි ජීවිතයට ආපු පිරිසක් ඉලක්ක කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ මේ කරුණු මතු කරලා දක්වන්නේ. උත්තර මහරහතන් වහන්සේ මතු කරන්නේ මොකක්ද මේ දේශනාවේ තියෙන්නේ? එක්තරා වෙලාවක උන්වහන්සේත් අර තමන් වහන්සේ ළඟ හිටිය භික්ෂු සංඝයාට කතා කරනවා. එවත්නි, මේ තමන්ට සිදුවන විපත් කලින් කල විමසා බලන්න ඕන කියනවා. තමන්ට සිද්ධ වෙන විපත් පිළිබඳ හැම වෙලාවක මේ සිදුවන විපත්තියේ ස්වභාවය පිළිබඳ විමසා බලනවා නම් හොඳයි කියනවා. ඊට පස්සේ උත්තර හාමුදුරුවෝ කියනවා ඒ වගේම එවත්නි මේ අනුන්ට සිදුවෙන විපත පිළිබඳවත් විමසා හැම වෙලාවකම බලනවා නම් හොඳයි කියනවා. අනුන්ට සිද්ධ වෙන විපතත් කලින් කල විමස දැනගන්න ඕනේ. දැන් මොකද්ද කාරණා දෙක? තමන්ට සිද්ධ වෙන විපතත් කලින් කල විමස දැනගන්න, අනුන්ට සිද්ධ වෙන විපතත් කලින් කල විමස දැනගන්න කියලා දැන් අර තමන් වහන්සේගේ ඊටාම මිත්‍රශීලී ළඟ හිටපු මේ මහිසවත්තුවේ වැඩ හිටිය ස්වාමින් වහන්සේලා අමතලා උත්තර කියන හාමුදුරුව මේ කාරණේ මතක් කරනවා.
මතක් කරනකොට පින්වත්නි වෛශ්‍රවණ දෙවියෝ එතනින් වෙන ගමනක් යනවා එදා. වෛශ්‍රවණ දෙවියෝ මං හිතන්නේ ඒ දෙවියන්ට අදාළ වෙනත් කටයුත්තකට මේ දෙවියෝ පිටත්වල යනවා. ඔය වෛශ්‍රවණ කියන්නේ සතරවරන් රජදරුවන්ගෙන් එක්කෙනෙක්. එතකොට මේ දෙවියන් යටතේ විශාල යක්ෂ සේනාවක් ඉඳලා තියෙනවා. ඒ යක්ෂ සේනාවට නායකත්වය දුන්නේ වෛශ්‍රවණ දෙවියෝ. මහත් වූ යක්ෂ සේනාවක් පිරිවරාගෙන වෛශ්‍රවණ දෙවියෝ බොහොම තේජස් සම්පන්න දෙවි කෙනෙක්. සතරවරම් දෙවියන්ගෙන් ප්‍රධාන පෙළේ කෙනෙක්. එතකොට මේ සතරවරම් රජදරුවන්ගෙන් එක්කෙනෙක් වෙච්ච මේ වෛශ්‍රවණ දෙවියෝ එදා ගමනක් යනවා කියනවා. ඒ ගමන යනකොට තමයි මේ කතාව ඇහුවේ. මොකද්ද? ධර්මයේ පුහුණු කරගන්න කැමැති, ධර්මයේ දියුණු කරගන්න කැමැති හැම කෙනෙක්ම Tamanට වෙන විපත පිළිබඳවත් කලින් කල විමස බලන්න ඕනේ. කියන්නේ Taman දිහා බලාගෙන ඉන්න ඕනේ. ඒ වගේම තමයි අනුන්ට වෙන විපතත් අනුන්ට සිද්ධ වෙන විපතත් කලින් කල විමස බලන එක හොඳයි. අනුන්ට වෙන විපත බලන්න ඕන පින්වත්නි මේ මම කියලා කියන්නේ මේ සමාජයට අයිති කෙනෙක්. ඒ කියන්නේ සමාජයට තමයි මම අයිති වෙන්නේ. ඒතර මම මේ සමාජ ක්‍රමයේ අතික්‍රමණය කරපු කෙනෙක් නෙමෙයි. ඒකට ඒ නිසා ලෝකයා ලෙඩ වෙනකොට ඒක මට ලෙඩ වෙන්න පුළුවන්. ලෝකයට ප්‍රශ්නයක් එනකොට මට ප්‍රශ්නේ වෙන්න පුළුවන්. මොකද මම ලෝකයෙන් අයින් වෙච්ච කෙනෙක් නෙමෙයි. එතකොට මේ කාරණා අහගෙන එහෙම යන ගමන අත්හැරලා දාලා වෛශ්‍රවණ දෙවියෝ මේ කතාව අහගෙන ඉඳලා එකපාරම අර ආපු ගමන අයින් කරලා දාලා වෙනි කෙලින්ම ආයෙත් දිව්‍ය තලයට පිටත් වෙලා යනවා. දිව්‍ය තලයට පිටත් වෙලා යනකොට පින්වත්නි යන වෙලාවේ මේ සක්දෙවිඳුන්ගේ විමානයට ගිහින් සක්‍ර දේවේන්ද්‍රයා ඉදිරියේ කියනවා පින්වත් දේවේන්ද්‍රය මේ මම ඔබ ළඟට ආවේ මම මේ වෙන ගමනක් යන ගමන් ආවේ මම එක දෙයක් මට ඇහුණා මහිසවත්තුවේ උඩ ඉන්න මේ සංකේය පර්වතයේ තියෙන ආරාමේ ඉන්න උත්තර කියන මහරහතන් වහන්සේ මෙන්න මේ වගේ කතාවක් කිව්ව. මොන වගේ කතාවක්ද? තමන්ට වන විපතත් අනුන්ට සිදුවන විපතත් කලින් කල විමසා බලනවා නම් හොඳයි කියලා කතාවක් කිව්වා. මම මේ උතුරු දිශාවට යන ගමන් ওই කතාව ඇහිලා මං ඉතින් මගේ ගමන නතර කරලා තමයි ඔබ වහන්සේ හොයාගෙන මේ ආවේ. මේක දැනගන්න. ඒ වෙලාවේ දැන් මේ සක්‍ර දේවේන්ද්‍රයාටත් මේ කතාව හරියට ආගිය මුල ගිය තැනක් ගැන හරියට අදහසක් නෑ. ওই සමහර සක්දෙවිඳු දෙදෙව්ලොවට අධිපති තමයි. නමුත් සමහර ප්‍රශ්න ගැන සක්දෙවිඳුත් සංවේදී නෑ. දැන් ඔකට හොඳ ලස්සන විස්තරයක් තියෙනවා. එක්තරා වෙලාවක අර මේ සාරි මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ දකිනවා සක්‍ර දේවේන්ද්‍රයා මේ තණ්හාව ගැන ප්‍රශ්නයක් ඇහුවා බුදුරජාණන් වහන්සේගෙන්. එතකොට මේ තණ්හාව ඇතිවීම පිළිබඳ තණ්හාපච්චය වේදනාව මුල් කරගෙන වේදනාපච්චය තණ්හා වේදනාව නිසා තමයි තණ්හාව ඇති වෙන්නේ කියලා මම මේ අකුලලා කියන්නේ ඒක විස්තරයක්. වේදනාව නිසා තණ්හාව උපදිනවා. සුඛ වේදනාවක් නිසා එයාගේ සැප වේදනාවස්සේ අනුසය ධර්මයක් විදියට රාගානුසය වැඩෙනවාය. ඒ වගේම දුක් වේදනාවක් මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ වැඩෙනවා කිව්වේ පටිඝානුසය. සැප දුක් සැප රහිත විඳීමක් තුළ වැඩින්නේ අවිද්‍යානුසය. එතකොට මේ අනුසය ධර්ම වැඩිම මුල් කරගෙනම විඳීම් නිසා තණ්හාව ඇති වෙනවා. වේදනා පච්චය තණ්හා. වේදනාව නිසා තණ්හාව උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ මතු කළා. එතකොට වේදනාව ගැන යා ප්‍රශ්නයක් ඇහුවා. කවුද මේ ප්‍රශ්නය ඇහුවේ? සක්‍ර දේවේන්ද්‍රයා. සාමාන්‍ය කෙනෙක් මේ ප්‍රශ්නය ඇහුවේ. සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. එතකොට මේ ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ මේ තණ්හාවට බලපාන හේතු විදිහට වේදනාව ගැන බොහොම ලස්සන පිළිතුරක් උත්තරයක් ලබා දුන්නා. ඒ උත්තරේ අහගෙන සක්‍ර දේවේන්ද්‍රය අනේ හොඳයි ස්වාමීනි ඒ උත්තරෙත් හොඳයි කියලා ඉතින් වන්දනා කරලා මේ දේවේන්ද්‍රයා පිටත් වෙලා ගියා. ඒතර මේක දිවැසින් බලාගෙන හිටිය මේ සිද්ධිය කවුද? මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ හිත දිහා බලාගෙන හිටියා නෙමේ සිද්ධිය දිහා බලාගෙන හිටියා. බුදු කෙනෙක්ගේ හිත දකින්න බෑ සාමාන්‍ය ශ්‍රාවකයෙකුට. බුදුරජාණන් වහන්සේගේ චිත්ත පරිවිතර්කයක් උන්වහන්සේ අදිෂ්ඨාන කළොත් ඒක හේතු ගැන්වෙන්න පුළුවන්. එහෙම නැතුව පින්වත්නි බුදු කෙනෙක්ගේ හිත බලන්න අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාටවත් දකින්න බෑ. සාරිපුත්ත සීහනාද සූත්‍රය එහෙම තියෙනවනේ ඒ කාරණේ. බුදුරජාණන් වහන්සේ ගැන මහා සිංහනාදයක් කළාට පස්සේ
බුදුරජාණන් වහන්සේම විමසනවා සාරිපුත්ත ඔය කාරණේ වා කොහොමද දැනගත්තේ? ඒතර කියනවා ස්වාමීනි මම ඔබ වහන්සේ දිහා බලාගෙනයි මේක දැනගත්තේ. ඔබ වහන්සේ අත්දකින්න, ඔබ වහන්සේ කතා බහ කරන, ඔබ වහන්සේ ගනුදෙනු කරන, ඔබ වහන්සේ දෙස බලාගෙන ඉඳලායි මම මේ සිද්ධිය දැනගත්තේ. ඒතර සාරිපුත්ත අතීත බුදුරු ගැන මම මේ හැම එකක්ම අකුලලා කියන්නේ. සමහරට මේක ඇස්සේ තව ලොකු විස්තරයක් තියෙනවා. මට ඉතින් අවශ්‍ය වෙන්නේ මේකේ ප්‍රමුඛ විග්‍රහය විදිහට මතු කරන්න නෙමෙයි. මම මේ එක එක තැන් වලින් අහුවෙන ධර්ම කාරණාත් ඔබට යම් තාක් දුරට ඉස්මතු කරලා කියනවා. අවශ්‍ය කෙනෙකුට පුළුවන් සාරිපුත්ත සීයනාද සූත්‍රය බලන්න. එතකොට උන්වහන්සේ විමසනවා සාරිපුත්ත ඔබට අතීත බුදුරු ගැන පේනවද කියලා. අනේ ස්වාමීනි මට අතීත බුදුරු ගැන පේන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ අතීත බුදුරු කොහොමද? අතීත බුදුරුන්ගේ හිත දකින්න මට බෑ කියනවා. එහෙනම් සාරිපුත්ත ඔබට අනාගත බුදුරු ගැන උපකල්පනයක් හදන්න පුළුවන්ද කියනවා. ස්වාමීනි මට අනාගත බුදුරු ගැනත් එහෙම අදහසක් නැහැ කියනවා. එහෙනම් සාරිපුත්ත කොහොමද ඔබ ඔය මං ගැන මතක් කළේ? බුදු කෙනෙක් ගැන සිංහනාද කළේ කොහොමද කියලා. ස්වාමීනි මම ඔබ වහන්සේ අසුරු කරමින් ඔබ වහන්සේ මතු කරන දහම් පරයාය ඔස්සේ තමයි ඒක දැනගන්නේ. සාරිපුත්ත වර්තමානයේ ඔබට මගේ හිත දකින්න පුළුවන් දානවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ හිත මට ස්පර්ශ කරන්න බෑ. ඒක මට දරා ගන්න බෑ කියනවා. ඒතර පළවෙනි ශ්‍රාවකයාටවත් බුදු කෙනෙක්ගේ හිත නම් දරා ගන්න දකින්න බෑ. ඒතර දැන් මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් එතනට වැඩියේ මේ එතන සිද්ධිය දකින්නේ බුදු කෙනෙක්ගේ හිත දකින්නවා නෙමෙයි බුදුරජාණන් වහන්සේත් සක්දෙවිඳුත් අතර ඇතිවෙච්ච මේ සුන්දර ධර්ම කතාව දැනගන්නවා. බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා, උන්වහන්සේ ඒකට උත්තරයක් දෙනවා. මේ සක්දෙවිඳු කියනවා හොඳයි මං යන්නම් කියලා. දැන් දෙවියෝ යන්න යනවා. ඒතර මේ උන්වහන්සේට හිතුණා මේ දේවේන්ද්‍රයාට තේරිලා නැවෙන්න ඇති මේ යන්නේ. මේ දේවේන්ද්‍රයාට හැබෑවටම මේ කියන දහම් කතාව තේරිලාද මේ හැරිලා ගියේ? කවුරු ගැනද මේ සැක පහල කරන්නේ? සක්දෙවිඳු. ඒතර සක්දෙවිඳු බොහොම ඉහළ සැප විපාක වලින්ම උපන් හරියට පුණ්‍ය පිණ්ඩයක් බඳු වෙච්ච කෙනෙක් තමයි. හැබැයි කෙලෙස් සහිතයි. ඒතර නිකලෙස් මුනිවරයන් වහන්සේ නමක් එයා දිහා බලන විදිහ අනුකම්පාවෙන් එයා ගැන හිතන විදිය බලන්න. මොකද දේවත්වයටත් වඩා අවබෝධයටපත් වුණු ඥානයක් තියෙන ප්‍රඥාව මෝරලා ගිය ශ්‍රාවකෙක් හරිම බලවත්. එතකොට ඒ උන්වහන්සේ දකිනවා මේ දේවේන්ද්‍රයාට මේ කියන කතාව තේරුම් නැතුවද කොහෙද ගියේ කියලා. උන්වහන්සේ මෙතන අතුරුදහන් වෙලා මේ සක්‍ර දේවේන්ද්‍රයාගේ විමානයේ සක්‍ර භවනේ පෙනී හිටියා. පෙනී ඉන්නකොට අර සක්‍ර දේවේන්ද්‍රයා ඈතින්ම දැක්කා මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ Taman කිට්ටුවට එනවා. දැකලා අර Tamanගේ පිරිස සම්පූර්ණයෙන්ම පින්වත්නි නිශ්ශබ්ද කළා. Tamanගේ පිරිස නිශ්ශබ්ද කරලා කිව්වා නිශ්ශබ්ද වෙන්න මේ ශ්‍රමණ ගෞතමයන්ගේ ශිෂ්‍ය පුත්‍ර වූ දෙවෙනි ශ්‍රාවක වූ මහා මොග්ගල්ලාණන් වහන්සේ මේ පැත්තට එනවා කියලා දිව්‍ය සභාවම නිශ්ශබ්ද කළා. ඉතින් උන්වහන්සේ ඇවිල්ලා අර දිව්‍ය පිරිස අතරින් විමසනවා. උන්වහන්සේ වැඩම කරලා පින්වත් දේවේන්ද්‍රය ඔබ අද බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගියා නේද? එහෙමයි ස්වාමීනි. උන්වහන්සේගෙන් ඔබ ප්‍රශ්නයකුත් ඇහුවා නේද? එහෙමයි ස්වාමීනි. ඒ ප්‍රශ්නෙට භාග්‍යවතුන් වහන්සේ පිළිතුරකුත් දුන්නා නේද? අනේ එහෙමයි ස්වාමීනි. ඒ පිළිතුර මට දැනගෙන යන්නයි මං ආවේ කියලා කිව්වන්නේ. එතකොට සක්‍ර දේවේන්ද්‍රයාට උන්හිටිතෙන් නැති උනේ ඇයි? එයාට මේ කතාවක් තේරුනේ නෑ. දැන් අදත් ඉන්නවනේ සමහරට තේරුණා වගේ බණ අහගෙන ඉන්නවා. නමුත් එයාට මිලෝදයක් තේරිලා නෑ. සමහර අය ඉන්නවා මේ තේරෙන්නේ නැති තරමටම කැමති. දැන් අද ඉන්නවා සමහර මිනිස්සු තේරෙන්නේ නැත්තම් බණ ඒ තරම් ලොකු දෙයක් නෑ. දැන් බණක් තේරෙනවා නම් පින්වත්නි කැමති වෙන්න ඕන. එතකොට තේරෙනවා නම් එයාගේ කැමැත්තක් ඇති වෙන එක හරි. දැන් ඉන්නවා කොටසක් නොතේරෙන තරමට කැමති. ගැඹුරු දේශනාවලට කැමති වෙන එකත් හොඳයි. ගැඹුරු දේශනා හොඳ විදර්ශනා ඥානයක් නැති කෙනෙකුට තේරෙන්නේ නැහැ තමයි. සමහර අය ඉන්නවා මිලෝදයක් තේරෙලා නැහැ. තේරෙන්නේ නැති කමට කැමති. සමහර වෙලාවට. අවංකව තේරුම්ගෙන විමස අහන බණ අහන පිරිසක් ඉන්නවා. ඒ අය ඊටාම හොඳයි එහෙම කරන එක. නමුත් සමහර අය ඉන්නවා හරි ගැඹුරු බණක් කිව්වා. හරි ගැඹුරුයි ඒ කියාපු එක අපිට හරියට තේරුණෙත් නැහැ කියලා එහෙමත් කැමති වෙන අය ඉන්නවා. දැන් සක්‍ර දේවේන්ද්‍රයාටත් ඒ වගේ වැඩක් තමයි වෙලා තියෙන්නේ. එයා ඉතින් අහගත්තා අනේ හොඳයි කිව්වා ආවෙන්න හොඳයි කියලා වර්ණනා කරලානේ ආවේ.
ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විමසනවා දේවේන්ද්‍රය ඔබට ඔය අහපු දෙයට බුදුරජාණන් වහන්සේ උත්තරයක් දුන්න එක මතකද? එතකොට කියනවා ස්වාමීනි ඒ උත්තරේ පස්සේ කතා කරන්න බැරි අය මෙහි වඩින්නකෝ යන්න කියලා. ඉතින් උන්වහන්සේ වැඩම කරවාගෙන යනවා. යනකොට ඒ කියන්නේ දැන් මේ උන්වහන්සේ විමසපු කතාව යට කරන්න තමයි සක්දෙවිඳුන්ට උවමනාව තියෙන්නේ. ඒ කියන්නේ අතුරු කතාවක් අරගෙන අර කතාව යට කරන්නයි උවමනාව තියෙන්නේ. එතකොට දෙවෙනි වතාවෙත් යන ගමන් අහනවා දේවේන්ද්‍රය මේ වඩින කතාවක් නෙමෙයි. මම මේ දිව්‍ය තලයේ ස්වභාව බලලා යන්න ආවා නෙමෙයි. දිව්‍ය තලයේ තේජස බලන්න ආවා නෙමෙයි. දිව්‍ය තලය කියන්නේ මට 아무තු එකක් නෙමෙයි. දිව්‍ය තලය ගැන මම දන්නවා. මම ආවේ දිව්‍ය තලය ගැන බලන්න නෙමෙයි. මම ආවේ ඔබ බුදුරජාණන් වහන්සේගෙන් තණ්හාව ගැන ප්‍රශ්නයක් ඇහුවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේගෙන් වේදනාව සම්බන්ධ ප්‍රශ්නයක් ඇහුවා. උන්වහන්සේ තණ්හාව සම්බන්ධ උත්තරයක් දුන්නා. ඒක දැනගන්න. නෑ ස්වාමීනි වඩින්නු කියලා දැන් ඊට පස්සේ ආයෙත් යනවා ඉස්සරහට. යනකොට ඔන්න වෛජයන්ති ප්‍රාසාදය කියලා එකක් තියෙනවා. ඒක පෙන්නලා කියනවා. දැන් අර කතාව යට කරලා තමයි කියන්නේ. ස්වාමීනි මේ මහා මොග්ගල්ලාණන් වහන්සේ මේ වෛජයන්ති ප්‍රාසාදයේ එක මහලක දිව්‍ය කුටීර විතරක් විශාල 500 බැගින් තියෙනවා. එතකොට ඒ වගේ විශාල දිව්‍ය කුටීර ප්‍රමාණයක් තියෙන මේ දිව්‍ය විමානවල මේ ස්වාමීන් වහන්සේ මෙන්න මේ විදිහට දිව්‍ය අප්සරාව ඉන්නවා කියලා කියනවා. ස්වාමීනි මම මේ වෛජයන්ති ප්‍රාසාදයේ මැව්වේ සක්දෙවිඳුන් විදියට සුරාසුර යුද්ධයෙන් ජයගත්තාට පස්සේ ජයග්‍රහණයේ ජය සංකේතයේ විදියට තමයි මම මේ වෛජයන්ති ප්‍රාසාදයේ මැව්වේ. එහෙම කියනකොට ආයෙත් අහනවා නෑ සක්දෙවිඳුනි මට දැනගන්න ඕන ඔබ බුදුරජාණන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නෙට භාග්‍යවතුන් වහන්සේ දුන්න උත්තරය. එතකොට ආයෙත් අර තමන්ගේ තියෙන වෛජයන්ති ප්‍රාසාදය ගැන වර්ණනා කරනවා. පින්වත්නි උන්වහන්සේ අභිඥා සමාපත්තියෙන් ඇසිපිය ගහන මොහොතකින් සමවැදිලා මහපොට ඇඟිල්ලෙන් ඒ පොළොව තද කරලා වෛජයන්ති ප්‍රාසාදයේ කරකවල අතෑරියා කියනවා. ඒ වෙලාවේ මේ සක්දෙවිඳු තැති ගත්තා කියනවා. තැති අරගෙන ඒ බය වීමට මතක් වුණා කියනවා අර බුදුරජාණන් වහන්සේගෙන් අහපු ටික. ඒ කියන්නේ ඒතකොට සක්දෙවිඳුන්ගේ හිතේ තැති ගැනීමක්, ලොමුඩ හැගැනීමක් ඇති වෙනවා. ඒ බය වීමට මතක් වුණා කියනවා මේ ටිකනේ ස්වාමීනි බුදුරජාණන් වහන්සේ කිව්වේ කියලා මුල ඉඳලා කිව්වලු. එතකොට උන්වහන්සේ වැඩම කළාම මේ අර වෛජයන්ති ප්‍රාසාදයේ හිටිය දිව්‍යාප්සරාවෝ මේ සක්දෙවිඳු ළඟ පෙනී ඉඳලා ඇහුවලු හරි ආනුභාව සම්පන්න භික්ෂුවක් වගේ ඔය ආපු හාමුදුරුවෝ නම් ඇත්තටම මේ තරම් ආනුභාව සම්පන්න භික්ෂුවක් මේ තරම් තේජස් සම්පන්න භික්ෂුවක් ඔබ වහන්සේගේ ශාස්ත්‍රූවරයා වෙන්න ඇති ඔබ වහන්සේගේ ගුරුවරයා වෙන්න ඇති නේද කියලා ඇහුවා. මොකක්ද ඇහුවේ? සක්දෙවිඳුන්ගෙන් ඇහුවා ඔබ වහන්සේගේ ගුරුවරයාද ඔය ආවේ කියලා. එතකොට උන්වහන්සේ කියනවා නෑ නෑ ඒ ගුරුවරයා නෙමෙයි. ඒ අපේ ශාස්ත්‍රූන් වහන්සේ නෙමෙයි. ඒ අවශේෂ භික්ෂුවක්. ඒ අවශේෂ භික්ෂුවක් වෙනත් කෙනෙක්. එතකොට දෙවිවරු කිව්වලු අවශේෂ භික්ෂුවක් මේසා 이르දි සම්පන්න ආනුභාව සම්පන්න තේජස් සම්පන්න නම් ශාස්ත්‍රූන් වහන්සේ මොනසානම් ආනුභාව සම්පන්න තේජස් සම්පන්න 이르දි බල සම්පන්න කෙනෙක් වෙන්න ඕනද කියලා ඒ ඇත්තෝ නොදකපු බුදුරජාණන් වහන්සේ සරණ ගියා කියනවා. එතකොට අපිට තේරෙනවා මේ සමහර දෙවිවරු අතරත් ඇති වෙන යම් සාකච්ඡා. දැන් සක්දෙවිඳුත් උට සියල්ල දත් කෙනෙක් නෙමෙයි. එතකොට සක්දෙවිඳු සියල්ල දන්නේ නැත්නම් ওই පහළ ඉන්න නීච කොටස් කොහොමද දන්නේ? නෑ අපි ඉතින් පූජාවට දීගෙන ඔක්කොම වැඩ ටික කරනවා තමයි. නමුත් ඒ අපි එහෙම කළාට එතකොට සක්දෙවිඳුත් කෙලෙස් සහිතනම් ඊට පහළයි ගැන මොන කතාන්දරද පින්වත්නි. දැන් බලන්න මහිසවත්තු සූත්‍රයේ ධර්මකාරණයක්නේ අපි කියාගෙන ආවේ. එතකොට මහිසවත්තු සූත්‍රයේ තියෙන්නේ උත්තරහාමුදුරුවෝ මහිසවත්තුවේදී සංකේය පර්වතයේ මුදුනේ තිබ්බ ඊටාම සුන්දර වනලැහැබක් මුල් කරගෙන තිබ්බ ආරාමේදී මේ Tamanගේ අර අලුත පැවිදි වෙච්ච ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා ආයුෂ්මතුන් වහන්සේලාට කිව්වා Tamanටත් අනුන්ටත් සිදුවන විපත් කලින් විමස බලන එක හොඳයි. එහෙම විමසා බලන්න. එහෙම කියනකොට පින්වත්නි විමසා බලන්න කියාපු කතාවට මේක අහගෙන හිටියා වෛශ්‍රවණ දෙවියෝ. හැබැයි වෛශ්‍රවණ දෙවියන්ට මේ මෙලෝ හසරක් තේරුනේ නෑ. එයා ඊට පස්සේ ගමනේ නතර කරලා එයා වෙනත් ප්‍රදේශයක උතුරු දිශාවට යන ගමන් හිටියා. උතුරු දිශාවට යන ගමන අතහැරලා දාලා අතක් මිටි කරලා දිගාරිනවා වගේ වෙලාවකින් සක්‍ර භවණී පෙනී ඉඳලා ඇහුවා මෙන්න මෙහිම කමුතු කතාවක් කිව්වා මහිසවත්තුවේ හිටපු උත්තරහාඳුරෝ
මට නම් මේක තේරුන්නේ නැහැ ඔබ වහන්සේට තේරෙනවද කියලා ඇහුවා. ඒතකොට කිව්වා අනේ මටත් තේරෙන්නේ නැහැ ඉරන් ඉන්න කියලා. එතනින් අතුරුදහන් වෙලා මේ උත්තර හාමුදුරුවෝ හිටපු මහිසවත්තුවේ සංකේය පර්වතයේ මුදුනේ තිබ්බ ආරාමෙට ගිහින් මේ කතාව ඇහුවා හාමුදුරනේ මෙන්න මෙහෙම කතාවක් ඔබ වහන්සේ දේශනා කළාද කියලා. ඉතින් ඕකේ ලොකු විස්තරයක් තියෙනවා. ඔය ඒ කියන්නේ මොකද්ද? Tamanටත් අනුන්ටත් සිදුවන විපත් කලින් කල විමස බලන්න ඕන කියන කතාව. නමුත් ඒකත් නෙමෙයි මට කියන්න ඕනකම තිබ්බේ. ඒ වෙලාවේ පින්වත්නි මේ කතාව අවසාන වෙලා මේ සක්දෙවිඳු අහනවා මේ කතාව අහගෙන ඉඳලා කියන්නේ මේ උන්වහන්සේ මතක් කළානේ Tamanටත් අනුන්ටත් වෙන සිදුවන විපත ගැන කලින් කල විමස බලන්න ඕන. එහෙම විමස බලන්න ඕන ශ්‍රාවකෙක් තමයි කෙලසුන්ගෙන් සම්පූර්ණම නිදහස් වෙන්නේ කියලා මතක් කළානේ. ඒ වෙලාවේ මේ සක්දෙවිඳු අහනවා ස්වාමීනි ඔබ වහන්සේගේ ස්වකීය ප්‍රතිභානයක්ද ඔය එහෙමත් නැත්නම් බුදුරජාණන් වහන්සේගේ මුවමණ්ඩලයේ උපන් වචනයක්ද ඔය කියලා අහනවා. මොකක්ද ඇහුවේ? ඔබ වහන්සේගේ ස්වකීය ප්‍රතිභානයක්ද නැත්නම් බුදුරජාණන් වහන්සේගේ දහම් කතාවක්ද කියලා ඇහුවා. ඒ වෙලාවේ මේ උත්තර හාමුදුරුවෝ කියනවා මේ පින්වත් සක්දෙවිඳුනි ඕක උදාහරණේනුත් තේරුම් ගන්න පුළුවන් මම උපමාවෙන් කියන්නම් කියනවා. එක්තරා ධාන්‍ය ගොඩක් තියෙනවා කියනවා. ඒ ධාන්‍ය ගොඩ ළඟට එක මිනිස්සෙක් ගිහින් ඒ ධාන්‍ය ගොඩෙන් ටික අරන් එනවා කියනවා. ධාන්‍ය වර්ග කීපයක් මිශ්‍ර වෙච්ච ධාන්‍ය ගොඩක් තියෙනවා. එකෙන් අරන් එනවා. එතකොට අරන් ආවම ඒ ධාන්‍ය ගෙනාවට පස්සේ මිනිස්සු අහනවලු උඹට කොහෙන්ද මේ ධාන්‍ය ටික කියලා අහනවලු. උඹ කොහෙන්ද මේ ධාන්‍ය ගෙනාවේ? එතකොට යා අර වී ගොඩ පෙන්නලා කියනවලු අර ධාන්‍ය ගොඩ පෙන්නලා කියනවලු අන්න අර ධාන්‍ය ගොඩෙන් තමයි මේ ටික මම අරගෙන ආවේ. මේව මගේවා නෙමෙයි අහවල් තැනින් තමයි මේවා ගෙනාවේ කියලා. ඊට පස්සේ මේ උන්වහන්සේ කියපු ලස්සන වාක්‍යය තමයි යම් සුභාසිත වචනයක් තියෙනවා නම් ඒ දෙවිඳුනි ඒ අපගේ ශාස්ත්‍රුන් වහන්සේමයි. යම් කිසි ලෝක සුභාසිත වචනයක් සුන්දර වචනයක් දුක ඉවර වෙන වචනයක් තියෙනවා නම් ඒක අපේ කාගේවත් එකක් නෙමෙයි. දැන් අද තියෙන අභාග්‍ය අද තියෙන අවාසනාව අද තියෙන මහා දුක් සහිත තැන තමයි පින්වත්නි යම් කිසි භාග්‍යවතුන් වහන්සේගේ සුභාසිත වචනයක් තියෙනවා නම් ඒ සුභාසිත වචනයත් අනිත් පැත්ත හරවා සමහර වෙලාවට ඒකට Tamanගේ හුදු කතාන්දර එකතු කරන ගතියක් පේනවා. තවත් කොටසක් ඉන්නවා ඒ සුභාසිත වචනේම මේ ඒක හරියට එයාගේ පුද්ගලික එකක් වගේ කියන්න පටන් ගන්නවා. ඒත් ඇත්තටම දහම් දැනුම එකතු කරගන්නේ එක ශ්‍රවණය කිරීමෙන් බැලීමෙන් තමයි. නමුත් පින්වත්නි සමහර අය ඉන්නවා දැන් බුදුරජාණන් වහන්සේගේ ත්‍රිපිටකයෙන් ගත්ත දහම් කාරණා ඔස්සේනේ අපි යම් දෙයක් පැහැදිලි කරන්නේ. ඒ පැහැදිලි කරන දේ මගේ එකක් වගේ, Tamanගේ එකක් වගේ, Tamanගේ හිතේ උපන් එකක් වගේ එළියට දානවා. නමුත් දැන් බලන්න මේ අවබෝධයටපත් වුණු රහතන් වහන්සේලා මේ මහීසවත්තු සූත්‍රයේ කොහොමද තියෙන්නේ? යම්කිසි සුභාසිත වචනයක් තියෙනවා නම් ඒ සුභාසිත වචනේ සැබෑ හිමිකරුවා බුදුරජාණන් වහන්සේ කියනවා. බුදුරජාණන් වහන්සේ ඇර ඒකේ හිමිකාරීත්වයක් වෙන කෙනෙකුට ලැබෙන්නේ නැහැ. දැන් මම අද ඔබට දේශනා කරන දේශනාවේ අපි දැන් ඒකේ ඒ දේශනා අන්තර්ගත කාරණාවලට යමු වෙමු. මේ දේශනාව තියෙන්නේ සංයුක්ත නිකායේ සලායතන වර්ගයේ තියෙනවා පින්වත්නි අභිනන්දන සූත්‍රය කියලා. මොකක්ද මේ දේශනාවේ නම? අභිනන්දන සූත්‍රය. මොකක්ද පින්වත්නි අභිනන්දන කියලා කියන්නේ? අභිනන්දන කියන්නේ සතුටින් පිළිගන්නවා කියන අදහසින්. අභිනන්දන කියන්නේ මොකද්ද? සතුටින් පිළිගන්නවා කියන අදහසින්. උන්වහන්සේ මතක් කරනවා යෝ භික්කවේ චක්කුං අභිනන්දති. උන්වහන්සේ මතක් කරනවා යම් ශ්‍රාවකයෙක් යම් කෙනෙක් ඇස සතුටෙන් පිළිගන්නවා නම් යෝ භික්කවේ චක්කුං අභිනන්දති. යම් මිනිහෙක් ඇහැ සතුටෙන් පිළිගන්නවා නම් දුක්ඛං සෝ අභිනන්දති. ඔහු දුකයි සතුටෙන් පිළිගන්නේ. ඇහැ සතුටෙන් පිළිගන්නවා නම් එයා මොකද්ද පිළි අරගෙන තියෙන්නේ? දුකයි පිළි අරගෙන තියෙන්නේ. යෝ දුක්ඛං අභිනන්දති. යමෙක් දුක අභිනන්දනය කරනවා නම් අපිට සරල වචනෙන් කිව්වොත් දුක යම් ශ්‍රාවකෙක් සතුටෙන් පිළිගන්නවා නම් උන්වහන්සේ දේශනා කරනවා අපරිමුත්තෝ සෝ දුක්ඛස්මින්ති. ඒ කියන්නේ දුකෙන් නිදහස් වීමක්
නෑ. ඒතකොට දුකෙන් නිදහස් වීමක් නැත්තේ කුමක් නිසාද පින්වත්නි? යෝබික්කවේ චක්කුන් අභිනන්දති ඇහැ සතුටෙන් පිළිගත්ත නිසා. අන්න. දැන් අපිට මේ දුකෙන් නිදහස් වීමක් නැත්තේ මොකක් නිසාද? ඇහැ සතුටෙන් පිළිගත්ත නිසා. කන සතුටෙන් පිළිගත්ත නිසා. නාසය සතුටෙන් පිළිගත්ත නිසා. දිව සතුටෙන් පිළිගත්ත නිසා. ශරීරයේ සතුටෙන් පිළිගත්ත නිසා. හිත සතුටෙන් පිළිගත්ත නිසා. එතකොට යම් කෙනෙක් ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන මේ කාරණා සතුටෙන් පිළිගත්තාම මොකද්ද වෙන්නේ පින්වත්නි? දුක්ඛං සෝ අභිනන්දති. එයා දුක තමයි පිළි අරගෙන තියෙන්නේ. ඇහැ විදියට එයා පිළි අරගෙන තියෙන්නේ දුකමයි පින්වත්නි. හේතුව මේ ඇහැ නිසා පින්වත්නි අපි සැපයක් කෙව්වට සැපයක් ගවේෂණය කළාට යහපතක් කෙව්වට යහපතක් ගවේෂණය කළාට එහෙම ලෝකේ යහපතක් මුණ ගැහෙන්නේ නැහැ පින්වත්නි. එහෙම ලෝකේ යහපතක් කොහෙවත් ඇත්තේ නැහැ. එතකොට අපි හිතාගෙන ඉන්නවා ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන මේ ටික සතුටෙන් පිළිගැනීම ඇස්සේ තමයි සැපයක් සනීපයක් තියෙන්නේ කියලා හිතනවා. හැබැයි පින්වත්නි මේ සතුටෙන් පිළිගත් දේවල් මුල් කරගෙන පින්වත්නි අපේ ජීවිතේට අත්දකින්න වෙන්නේ දුක නම්. ඒ කියන්නේ ඇහත් විපරිණාමයටපත් වෙවි වෙනස් වෙවි යන එකක් නම්. ඇහත් අනිත්‍ය වෙවි යන එකක් නම්. පින්වත්නි විපරිණාමයටපත් වෙන වෙනස් වෙලා යන ඇහැ සතුටෙන් පිළිගන්න ගියොත් ඇහැ සතුටෙන් පිළිගත්තොත් පින්වත්නි එයා දුකයි පිළිගන්නේ. ඇයි ඇහැ අස්සේ පින්වත්නි සතුටෙන් පිළිගන්න දෙයක් නැහැ. එතකොට ඒ ඇහැ අස්සේ සතුටෙන් පිළිගන්න දෙයක් නැහැ කියලා කියන්නේ පින්වත්නි මේ ඇහැ නිසා ඔබ කොයිතරම් නිරේට වැටිලාද? මේ අත්දකින්න දේවල් නිසා පින්වත්නි සංස්කාර ගොඩනගන්න ගිහින් එතකොට මේ ඇහැ නිසා අත්දකින්න සීමාව තුල වේදනාව ඇති වෙලා ඇහැ නිසාම යාගේ ජීවිතේ ස්පර්ශය ඇති වෙලා ඇහැ නිසානේ ස්පර්ශය හටගන්නේ. එතකොට ඇහැ තියෙන්න ඕන, රූප තියෙන්න ඕන, විඥානයක් තියෙන්න ඕන. එතකොට තමයි ඇහි ස්පර්ශය කියලා එකක් හටගන්නේ. ඒකට කියන්නේ චක්කු විඥානය කියලා. ඇහැයි චක්කු විඥානයයි රූපයයි. එතකොට චක්කු විඥානය ඇති වෙන්නේ පින්වත්නි මානසිකාර්ය ප්‍රත්‍යයෙන්. ඇහැයි රූපයයි ඇහැට ඔන්න රූපයක් හම්බුණා. ඊට පස්සේ ඒ කෙරෙහි මානසිකාර්ය ප්‍රත්‍යයෙන් චක්කු විඥානයක් පහළ වුණා. චක්කු විඥානය කියලා කියන්නේ විඥානයේ එක්තරා විදියක ආකාරයක්. එහෙමනතු චක්කු විඥානය කියලා වෙනම එකක් ඇත්තේ. මේ විඥානයේ එක්තරා විදියක ආකෘතියක් තමයි චක්කු විඥානය කියලා කියන්නේ. එතකොට ඇහැයි රූපයයි චක්කු විඥානයයි මේ තුනම එකතු නිසා තමයි පින්වත්නි ස්පර්ශ වුනේ. ස්පර්ශ විවි ආපු නිසා තමයි විඳින්න පටන් ගත්තේ. මොනවද ඇහැ නිසා උපන් විඳීම? ඇහැ නිසා පින්වත්නි සැප වේදනා උපන්නා. ඇහැ නිසා දුක් වේදනා උපන්නා. ඇහැ නිසා දුක් සැප රහිත වේදනා උපන්නා. එතකොට මේ ඇහැ නිසා දුක් වේදනා උපන්නා නම් පින්වත්නි ඒ දුක් වේදනාව නිසා ඔබේ ජීවිතයේ කඩාවැටීමක්ද නැගී හිටීමක්ද ඇති වුනේ? කඩාවැටීමක් ඇති වුනේ. ඒතර කෙනෙක් කියන්න පුළුවන් නෑ ඇහැ නිසා සැප වේදනාවක් උපදිලා තියෙනවනේ. පින්වත්නි සාමාන්‍ය ලෝකයේ ඒක සැප වේදනාවක් විදියට මේ මොහොතේ අත්දැක්කට සාංශාරික සත්වයක් විදියට බලනකොට සංසාර ගමනේ ආකෘතිය දිහා බලනකොට ඒ සැප වේදනාව තුළ වැඩිච්ච රාගානුසය නිසා තමයි එයාගේ ඒ අනුස්සය ධර්ම විතරක් තිබ්බත් විඥානයක් පිහිටන්න ඒක උදා වෙලා තියෙනවා. එතකොට නැවත නැවත මේ දුක් ගැහැට නැවත නැවත මේ ජරා මරණ දුක නැවත නැවත මේ ජාති දුක ඔක්කොම ඇති වුණේ ඇහැ නිසා පින්වත්නි. එතකොට යම් කෙනෙක් ඇහැ නිසා සතුටු වෙනවා නම් ඇහැ නිසා අභිනන්දනය කරනවා නම් අභිනන්දනය කියන්නේ ඇහැ සතුටෙන් පිළිගන්නවා නම් එයා දුක තමයි සතුටෙන් පිළිගන්නේ කියනවා. එයා දන්නේම නැතුව දුක සතුටෙන් පිළි අරගෙන තියෙන්නේ. යම් ශ්‍රාවකෙක් දුක සතුටෙන් පිළිගත්තොත් එයාගේ ජීවිතේ දුකෙන් නිදහස් වීමක් අත්දකින්න ලැබෙන්නේ නැහැ කියනවා. ඒතර බලන්න පින්වත්නි මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන දේවල් සතුටෙන් පිළිගන්න නැති ශ්‍රාවකෙක් වෙන්න. සතුටෙන් පිළිගන්න වාරයක් පාසා පින්වත්නි ඒ තුල තණ්හාවෙන් බැඳෙන ගතියක්, තණ්හාවෙන් ඇලෙන ගතියක්,
තණ්හාවෙන් අභිනන්දනය කරන ගතියක් ඇති වෙනවා. එතකොට ඇහැ කන නාසය දිව ශරීරය පිළිබඳ සතුටින් පිළිගන්නේ නැති ශ්‍රාවකයෙක් වෙන්න. එතකොට සතුටින් පිළිගන්න ගිය ගමන්ම පින්වත්නි එයාට ඇහෙන් දකින දේවල් තුල දැක්කා කියන තැන නවතින්නේ නැතුව ඇහැ නිසා පින්වත්නි වේදනාව ඇති වෙලා ඒ වේදනාව නිසා වේදනාව මුල් කරගෙන යම් වේදේති තං සංජානාති විඳී මුල් කරගෙන පුද්ගලයා සංජානනය කරන්න පටන් ගන්නවා. ඒ සංජානනයේ නිසා පින්වත්නි විතර්ක කරන්න පටන් ගන්නවා. ඒ දැකපු දේ විතර්ක කරන්න පටන් ගන්නවා. යම් කෙනෙක් විතර්ක කරනකොට පින්වත්නි කාම විතර්ක වෙන්න පුළුවන්. විතර්ක කරනකොට පින්වත්නි විතක්කේති තම් ප්‍රපංචේති ප්‍රපංච ලෝකයක් ඇති වෙනවා. ඒ ප්‍රපංච ලෝකය අතීතයටයි අනාගතයටයි හැම වෙලාවකම අතීත අනාගත පච්චුප්පන්නේසු අතීත අනාගත ලෝකයක් එක්ක අන්තර් සම්බන්ධයක් ගොඩ නැගෙනවා. එතකොට අපිට හරිම ලස්සන දෙයක් පේනවා. ඒ තමයි පින්වත්නි මේ ඇහැ සතුටෙන් පිළිගන්න ගියාම එයා දුක තමයි පිළිගන්නේ. එතකොට දුක මේ මොහොතේ අත්දකින්න ස්වල්ප සැපයක් තියෙන්න පුළුවන්. ඒක හරියට තුවාලයක් අහනවා වගේ. නමුත් මේ මොහොතේ අත්දකින ස්වල්ප සැපයක් තිබුණට එයා සංසාරික විශාල දුක් ගැහැටක් තුරුල් කරගත්ත කෙනෙක් වෙනවා. මොකද ඇහැ නිසා බොහෝ වෙලාවට නිරේ ඉපදිලා තියෙනවා. එතකොට සමහරවිට ඇහැ නිසා කල්ප ගණන් මුහුදේ ඉපදිලා ඉන්න ඇතිනි පින්වත්නි. කල්ප ගණන් പ്രേත ලෝකවල වැටිලා ඉන්න ඇති ඇහැ නිසා. ඇහෙන් දැකපු දේවල් නිසා එක්කෝ පටිගය හදලා එක්කෝ රාගය අනුසේ වශයෙන් පටිගය හදලා එක්කෝ අනුසේ වශයෙන් රාගය හදලා එක්කෝ අනුසේ වශයෙන් අවිද්‍යාව හදලා ඇහැ නිසා කල්ප ගණන් පින්වත්නි പ്രേත ලෝකේ විඳවා ඉන්න ඇති. ඔබ මේ දැන් සනීපෙට වාඩි වෙලා ගෙදරට වෙලා මේ ටීවී එක ඉස්සරහටත් ඇවිල්ලා මේ බණ ටික අහගෙන හිටියට සමහර වෙලාවට මේ ඇහැ නිසා ඔබ කොයිතරම් සංසාරේ අමාරු වෙట్లా ඇද්ද? එතකොට ඇහැ නිසා ස්වල්ප සැප වේදනාවක් තියෙන්න පුළුවන්. හැබැයි සැප වේදනාවක් දුකකින් හමාර වෙලා යනවා. ඒ මොකද සැපය හරියට යම් කෙනෙක් ඒ ඇහැ සිනහසින් බැඳුනට පස්සේ සිනහස පිටිපස්සෙන් හෙවණැල්ලක් වගේ තමයි පින්වත්නි දුක පිටිපස්සෙන් ලුහු බඳින්නේ. එතකොට ඇහැ නිසා යම් සිනහසක් උපදවා ගත්තොත් යම් පුද්ගලයෙකුට හරි යම් දෙයකට හරි වස්තුවක් මුල් කරගෙන හරි එතකොට යම් කෙනෙක් ඇහැ නිසා යම් බැඳීමක් සෙනෙහසක් කැමැත්තක් උපදවා ගත්තොත් ඒ සෙනෙහස පිටිපස්සිනුත් හෙවණැල්ලක් වගේ දුක ලුහු බඳිනවා. මොකද සෙනෙහසේ ධාරිතාවයට අනුව තමයි ඒ ශ්‍රාවකයාගේ දුකේ ධාරිතාවය තීරණය වෙන්නේ. ඒතකොට සෙනෙහසේ සීමාවට අනුව දැන් ඔබ ඇහෙන් ප්‍රියමනාප දේවල් 100කට බැඳුනොත් ඔබට විඳවන්න තියෙන ප්‍රියමනාප දුකේ ප්‍රමාණය ධාරිතාවේ 100යි. දැන් ඔබ ඇහෙන් මුල් කරගෙන ප්‍රියමනාපයි මගේ කියලා ඇහැ නිසා තණ්හාවක් හදාගත්තොත් අනේ මගේ ඥාතිවරු මගේ යාළුවෝ කියලා 500ක් හදාගත්තොත් ඇහැ නිසා ඒ 500ක් මුල් කරගෙන ඔබට දුක එනවා. ඒ කියන්නේ කෙටියෙන්ම කිව්වොත් යාළුවෝ 500ක් දැකලා කතා කරලා සතුටු වෙලා සනීපෙට ගමන් බිමන් ගිහින් ඇවිල්ලා කාලා බීලා හිටියොත් 500ක මලගෙවල් වලට ඔබට යන්න වෙනවා. එතකොට යාළුවෝ 500ක් නම් ඉන්නේ මලගෙවල් 500යි මගුල් ගෙවල් 500යි ඔය විදිහට හදාගන්න පුළුවන්. පින්වත්නි කොහොම වුණත් බුදුරජාණන් වහන්සේ මොකද්ද කළේ? අභිනන්දති. යම් කෙනෙක් සතුටින් පිළිගත්තොත් මොකද්ද සතුටින් පිළිගන්නේ? ඇහැ සතුටින් පිළිගන්නවා. ඇහැ සතුටින් පිළිගත්තොත් බුදුරජාණන් වහන්සේ මතක් කරන මහණෙනි එයා දුක තමයි සතුටින් පිළිගන්නේ කියනවා. මොකද්ද පිළිගන්නේ? දුක සතුටින් පිළිගන්නවා. යම් ශ්‍රාවකෙක් දුක සතුටින් පිළිගත්තොත් දුක්ඛංසෝ අභිනන්දති. යෝ දුක්ඛං අභිනන්දති. යම් කෙනෙක් දුක අභිනන්දනය කළොත් අපරිමුත්තෝ සෝ දුක්ඛස්මින්ති. එයාගේ දුක සම්පූර්ණයෙන්ම නිදහස් වීමක් වෙන්නේ නෑ පින්වත්නි. එතකොට අපිට තේරෙනවා මේ ඇහැ කන නාසය දිව ශරීරය කියන මෙන්න මේ කාරණා පිළිබඳ පින්වත්නි සතුටෙන් පිළිගන්න යන්න එපා. මොකද ওই සතුට පිටිපස්සෙන් දුක ලුහු බඳිනවා. දකින්න දේවල් කෙරෙහි ප්‍රපංච ලෝකයක් හදන්න එපා. දැක්කා කියන සීමාවේ ලස්සනයි නම් ලස්සනයි කියන්නේ, අවලස්සනයි නම් අවලස්සනයි කියන්නේ. ඒව ලස්සනයි අවලස්සනයි කියන්නේ නැතුව පාඩුවේ ඉන්න එක මේ හැඟීම් දැනීම් තියෙන මිනිහෙකුට කරන්න බැරි වැඩන්නේ. දැන් ඉන්ද්‍රිය භාවනාව ගැන කියද්දී කියනවනේ අර ඒ කාලේ පිටසක් අර ඉන්ද්‍රිය භාවනාව කරාලනේ. ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියලා ලස්සන සූත්‍රයක් තියෙනවා.
ඒකේ තියෙනවා ඉන්ද්‍රිය භාවනා කරපු විදිහේ අය. කොහොමද ඉන්ද්‍රිය භාවනා කළේ? අපි රූප දකින්නේ නැහැ කියලා කල්පනා කරාලු. දැන් මේ වගේ කතාවක් වැරදිවට අල්ලගත්තාම මොකද තමයි වෙන්නේ? ඒ බුදුරජාණන් වහන්සේත් මතක් කරනවානේ මේ යෝබික්කවේ දුක්ඛං අභිනන්දති යමෙක් දුක අභිනන්දනය කළොත් එයා දුක සතුටෙන් පිළිගත්තොත් එයා ඇස අභිනන්දනය කළොත් ඇස සතුටෙන් පිළිගත්තොත් එයා දුක පිළිගන්නවා කියලා. ඒතර දුක පිළිගත්තොත් එයාගේ දුකෙන් නිදහස් වීමක් නැහැ කියලා. එතකොට හොඳම දේ තමයි ඇස් පියානින්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒ කාලෙත් සමහර විට මේ වගේ කාරණා වැරදි විදියට අල්ලගත්ත විවිධ අන්‍යාගමික ශ්‍රමණ කණ්ඩායම් ඉඳලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ළඟට ඔය ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ තියෙන කෙනෙක් ඇවිල්ලා කියනවා අපි මේ දවස්වල හොඳ සනීපෙට භාවනා කරනවා. කොහොමද අපි භාවනා කරන්නේ? අපි ඉතින් රූප දකින්න නැතුව ඉන්නවා. පුළුවන් තරම් රූප දකින්න නැතුව ඉඳ බලනවා. අපි ඉන්ද්‍රිය භාවනාව ඒක කියනවා. ඒතර අපි ඉන්ද්‍රිය භාවනා කරන්නේ මේ විදිහටයි කියනකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ රූප දකින්න නැති එක සැබෑ ඉන්ද්‍රිය භාවනාව නම් අන්ධය හොඳට භාවනා කරනවා ඇති කියලා. රූප දකින්න නැතුව ඉන්න එක සැබෑ ඉන්ද්‍රිය භාවනාව නම් ඇස් පේන්නේ නැති උන් හොඳට භාවනා කරනවා ඇති කියලා උන්වහන්සේ මතක් කළා. එතකොට ශබ්ද අහන්න නැතුව ඉන්න එක පුළුවන් තරම් හඬවල් වලට කන් නොදී ඉන්න එක භාවනාව නම් බුදුරජාණන් වහන්සේ වදාරනවා හැබැයි මහණෙනි ඒක ඉන්ද්‍රිය භාවනාව වෙනවා නම් එහෙමනම් කන් ඇහෙන්නේ නැති බිහිරි මිනිස්සු හොඳට භාවනා කරනවා ඇති. ඒක ගැඹුරු ලස්සන තර්කයක් නේ පින්වත්නි. උන්වහන්සේ මතක් කරනවා සැබෑ ඉන්ද්‍රිය භාවනාවේ ආකෘතිය. දැන් මේ දේශනාවත් දීර්ඝයි හැබැයි හොයලා බලන්න ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. සැබෑ ඉන්ද්‍රිය භාවනාවේ හැඩතලේ පෙන්නනවා. මොකද්ද සැබෑ ඉන්ද්‍රිය භාවනාව කියන්නේ? ඇස නිසා ඇස සතුටෙන් අභිනන්දනය කරාට පස්සේ දුක එයා ඒ ඇස පිළිගත්තොත් දුක තමයි පිළිගන්නේ. ඒතර දුකෙන් නිදහස් වීමක් නැහැ තමයි. ඒ කියලා ඇස් රූප බලන්න නැතුව ඉන්නව නෙමෙයි. එහෙනම් මොකද්ද කරන්නේ? රූප දකිනවා. දකින්න රූපය කෙරෙහි චන්ද රාගයෙන් බැඳෙන්නේ නැහැ. රූප පේනවනේ ඇහැට. පහන් දකින්න ඒවා කෙරෙහි චන්ද රාගයෙන් බැඳෙන්නේ නැහැ. එතකොට මේ දකින්න දේවල් ලස්සනයි නම් ලස්සනයි කියනවා. අයි බුදුරජාණන් වහන්සේ චරණ චිත්‍රය දිහා බලාගෙන උන්වහන්සේ ඒ ගැන යම් අගය කිරීමක් කරපු බවක් පේනවනේ. ලස්සනයි නම් ලස්සනයි කියනවා එච්චරයි. අවලස්සනයි නම් අවලස්සනයි කියනවා. ඒ රහතන් වහන්සේලා කියලා කියන්නේ එහෙම මේ හැඟීම් දැනීම් නැති ඒ කියන්නේ ප්‍රියමන උන්වහන්සේලාගේ මේ තේරගතාවල එහෙම තියෙන උන්වහන්සේලා කොහොමද කල්පනා කළේ කියලා. උන්වහන්සේලාගේ හිතේ මේ සුන්දර වනයේ පිළිබඳ ඇතිවෙච්ච රමණීය අදහස් කොහොමද කියලා කියවෙනවා. ඒත් උන්වහන්සේලා හැම වෙලාවකම රමණීයයි කියන තැන වර්ණනා කළේ නිකලස් බවක් ඇති කරගන්න උදව් වෙන පරිසරයේ මිසක් මේ සාමාන්‍ය කාමභෝගී ජීවිතයක් ගත කරන මිනිහෙක් කතා කරන ඇඳුම් පැළඳුම් යාන වාහන ගෙවල් දොරවල් මිල මුදල් මේ හදාගත්ත ආටෝප සාටෝප ටික නෙමෙයි. උන්වහන්සේලා මේ සුන්දරයි කියන එක අස්සේ පවා සුන්දරයි කිවි කුමක් ඉලක්ක කරගෙනද සම්පූර්ණයෙන්ම මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන මේ ලෝකයෙන් නිදහස් වෙන්න පුළුවන් තැනක් ගැන අදහස් කරගත්ත නිසා. දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව ලස්සන දැන් කිහි ජීවිතේ ගත කරන අය නෙමෙයි බණ අහන්නේ. ඒත් ලස්සනයි නම් ලස්සනයි කියන්න, අවලස්සනයි නම් අවලස්සනයි කියන්න. ලස්සන නැත්තම් ලස්සන නෑ. දැන් විශේෂම දේ තමයි හැබැයි ලස්සනයි කියපු දේ නිසා හිතේ අනුසේ ධර්මයක් හදන්නෙත් නෑ. මේ අවලස්සනයි කියපු දේ නිසා වෙනම හදන්නෙත් නෑ. ලස්සනයි නම් ලස්සනයි කිව්වා, අවලස්සනයි නම් අවලස්සනයි කිව්වා, ලස්සනයි කියන තැන අත්හැරලා දැම්මා. එච්චරයි. ලස්සනයි කියන එකට ඕනෑවට වඩා ඇලෙන්න යන්නෙත් නෑ. අවලස්සනයි කියපු දේත් එක්ක පටිගයක් හදන්නෙත් නෑ. පටිගය කියන්නේ මායයට අයිති දෙයක් පින්වත්නි. මේක දන්නේ නැති වුණොත් ලේලිත් එක්ක හරි පටිගය හදනවා. නැන්දම්මත් එක්ක හරි පටිගය හදනවා. ඒතර පටිගය කියන්නේ මායයට අයිති කොටසක් කියලා අපිට තේරුම් නැති වුණාට පස්සේ ඒ පටිගය නිසා තව තවත් පටිගයේ හිතේ වැඩෙන්න පටන් ගන්නවා. ඒතර ලස්සන ඒවත් එක්ක ඇලෙන්නෙත් නැහැ, අවලස්සන දේවල් එක්ක ගැටෙන්නෙත් නැහැ. කනට ඇහෙන ලස්සන දේවල්, දිවට දැනෙන සුන්දර දේවල්, දැන් දිවට දැනෙන දේවල් රසය මුල් කරගෙන මේ රසයි නම් හරි ප්‍රියමනාපයි එච්චරයි රසයි. රස නැත්තම් නෑ රස නෑ. ඇයි රසය දැනගන්නේ කොහොමද විඥාණයෙන්නේ? අම්බිලම්පි විජානාති ඇඹුල් රසය දැනගන්නවා. කාරිකම්පි විජානාති කර රසය දැනගන්නවා. විඥාණී වැඩක් නේ. ඊට පස්සේ අකාරකම්පි විජානාති කර නොවන රසය දැනගන්නවා. ලෝණකම්පි විජානාති ලුණු රසය දැනගන්නවා. මේ විදිහට දැනගන්නවා කියන අදහස විඥාණීට අයිති වැඩන්නේ. හැබැයි දැනගත් එක නිසා ප්‍රපංච හදන්න යන්නේ නෑ. දිවට දැනුණාම රසයි නම්
කර රසේ නම් තියෙන්නේ කර රසේ කියලා දැනගන්නවා. ඒක කියන්නත් පුළුවන් ආයක හංගනින්න ඕනේ නැහැ. ඇඹුල් රසය දැනගත්තාම ඇඹුල් රස කියලා කියනවා. ඒක ආයේ එහෙම වරදක් නැහැ කියන එක. හැබැයි ඒ රසයට ඇලෙන්නෙත් නැහැ. ගොරෝසු නම් ප්‍රනීත නැත්තම් ඒක හිතන තරම් සුන්දරත්වයක් නැත්තම් ගැටෙන්නේ නැහැ. එතකොට ඇස කන නාසය දිව ශරීරයේ මනස මුල් කරගෙන ඇති වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම මේ කාරණා ඔස්සේ ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඇස පරිහරණය කරන්න පුළුවන් නම් කන පරිහරණය කරන්න පුළුවන් නම් නාසය පරිහරණය කරන්න දිව පරිහරණය කරන්න ශරීරය පරිහරණය කරන්න පුළුවන් නම් එයා ඇස කන නාසය දිව ශරීරයේ මනස සතුටෙන් පිළිගන්න කෙනෙක් වෙන්නේ නෑ. ඒකට සතුටෙන් පිළිගන්නේ නැති හේතුව මොකද්ද? එයා සතුටෙන් ඒක පිළිගත්තොත් එහෙම දුක්ඛංසෝ අභිනන්ද දුකනේ අභිනන්දනය කරන්නේ. ඒතර දුක අභිනන්දනය කරන ශ්‍රාවකෙක් ඇස සතුටෙන් පිළිගන්නේ නැහැ. විනෝත්නි ඇත්තටම සංසාරයේ සැරිසරාගෙන යනකොට ඇස නිසා, කන නිසා, නාසය නිසා, දිව නිසා, ශරීරය නිසා හරියට නිරේට වැටලා තියෙනවා. හරියට പ്രേත ලෝකෙට වැටෙනවා තියෙනවා. දැන් සමහර අය ඇහැ සනසන්න ගිහින් මොන්න තරම් අමාරු වැටෙනවද? ශරීරයේ සනසන්න ගිහින් ශරීරයේ සතුටෙන් පිළි අරගෙන කාමයන්ට වශී වෙලා අදත් හිරගෙවල් වල මොන තරම් දුක් විඳිනවද? එතකොට එයා ශරීරයේ සතුටෙන් පිළිගත්තා. ඊට පස්සේ සතුටෙන් පිළිගැනීම නිසා එයා පිළි අරගෙන තියෙන්නේ මොකද්ද? මෙලෝ වශයෙන් දුක පිළි අරගෙන සාංශාරික වශයෙන් කවර කතාන්දරද? සමහර ස්වල්ප සතුටක් වෙනුවෙන් මිනිස්සු Tamanගේ ජීවිතේ පවා දීලා සතුටු වෙන්න ගිහින් මොන තරම් අමාරු වෙట్లా තියෙනවද? බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන දේවල් සතුටෙන් පිළිගන්න ශ්‍රාවකෙක් වෙන්න එපා කියලා අභිනන්දන සූත්‍රයේදී මතක් කරනවා. මොකද ඒවා සතුටෙන් පිළිගන්නකොට ඇස සතුටෙන් පිළිගත්ත කෙනා, කන සතුටෙන් පිළිගත්ත කෙනා දුක සතුටෙන් පිළිගන්නවා. දුක සතුටෙන් පිළිගත්ත කෙනා දුකෙන් නිදහස් වෙනවා කියලා දෙයක් මම දකින්නේ කියනවා. දැන් ඕකෙම තව එකක් තියෙනවා ဒုတိ ය අභිනන්දන සූත්‍රය කියලා. දැන් ඔය අපි කිව්වේ අභිනන්දන සූත්‍රයනේ. ဒုတိ ය අභිනන්දන සූත්‍රයේදී මතක් කරනවා මහණෙනි මේ රූපේ මේ ඇහැනේ සතුටෙන් පිළිගන්නවා කියලා අභිනන්දන සූත්‍රයේ තියෙන. දැන් මේ දේශනාවේ තියෙනවා මහණෙනි රූපේ යම් කෙනෙක් සතුටෙන් පිළිගත්තොත් මේ බාහිර රූප සතුටෙන් පිළිගත්තොත් එයා දුක තමයි සතුටෙන් පිළිගන්නේ කියනවා. දැන් ඔබට මතක ඇතිනේ බාහිරින් හම්බෙන ඒවා සතුටෙන් පිළිගන්න ගිහින් මේ වෙලාවේ තමාරු වෙట్లా තියෙන විදිය. බාහිර ශබ්ද, බාහිර ගඳ සුවඳ, Tamanගෙන් පරිබාහිර ස්පර්ශය, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන දේවල් සතුටෙන් පිළිගන්න ගියොත් ඒවා අභිනන්දනය කළොත් එහෙම උන්වහන්සේ ဒုတိ ය අභිනන්දන සූත්‍රයේදී කියන මහන්නේ ඒත් එයා දුක තමයි පිළිගන්නේ. බාහිර රූපේ සතුටෙන් පිළිගන්න එපා පින්වත්නි. හේතුව බාහිර රූපේ කැඩෙන, බිඳෙන, විනාශ වෙන, කුඩු වෙලා යන, අනිත්‍ය වෙලා යන, විපරිණාමයටපත් වෙලා යන මගේ වසඟේ තියන්න බැරි දෙයක් විදියට දැක්කම මේ බාහිර රූපය පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හැදිලා තියෙන්නේ. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හැදිච්ච දෙයක ලොකු දීර්ඝකාලීනව ස්ථාවර බවක් අත්දකින්න බෑ. හැම දෙයක්ම කැඩෙන, වෙනසෙන, බිඳෙන, කුඩු වෙන, කඩාකප්පල් වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා යථාර්ථවාදීව බාහිර රූපේ දකින්න නැතුව රූපේ අභිනන්දනය කළොත්, ශබ්දේ අභිනන්දනය කළොත්, ගන්ධ සුවඳ අභිනන්දනය කළොත්, රසය අභිනන්දනය කළොත්, ස්පර්ශය අභිනන්දනය කළොත්, ධර්මයේ අභිනන්දන ධර්ම මනසේ ඇති වෙන ධර්ම අභිනන්දනය කළොත් එයා ඒ දුකට කැමති වෙන්නේ කියනවා. ඒ දුකට කැමති වෙන කෙනා දුකෙන් නිදහස් වෙන්නේ නැහැ කියනවා. ඒතර පළවෙනියෙන් පටන් ගන්න පින්වත්නි මේ අත්දකින්න දේවල් අභිනන්දනී නොකරන තැනට හිත හදාගන්න. ඒක එකපාර කරන්න බෑ. බණක් අහලා කරන්න බෑ. පොයට පන්සිල් ගත්තට කරන්න බෑ. අටසිල් ගත්තට කරන්න බෑ. ඒක කාලයක් පුහුණු කරන්න ඕන දෙයක්, හුරු කරන්න ඕන දෙයක්. ඒක ක්‍රමානුකූලව හිතේ වඩා ගන්න ඕන දෙයක්. ඔකට හරිය ලස්සන දේශනාවක් තියෙනවා අස්සාද පරියේෂණ සූත්‍රය කියලා. ආස්වාදයේ පරිේශණය කරපු විදිහ ගැන බුදුරජාණන් වහන්සේ හරිම ලස්සනට මතක් කරලා තියෙනවා. කොහොමද? යම් කෙනෙක් ඇස පිළිබඳ ආස්වාදයේ සෙව්වොත් එහෙම බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මම ඇහි ආස්වාදයේ හොයාගෙන ගියා කාලයක් කියනවා. ඇහි ආස්වාදයක් හොයාගෙන ගියා මට මේකේ කිසි ආස්වාදයක් හම්බුන්නේ නැහැ කියනවා. ඒ ආස්වාදය මම අවබෝධ කළා කියනවා. ඒක කොහොම එකක්ද? ඒක මොන වගේ මෝස්තර එකක්ද කියලා මම මේ ආස්වාදය අවබෝධ කළා කියනවා. ඊට පස්සේ මම ඇසේ ආදීනව දැක්කා කියනවා. ඒ ඇසේ ආදීනව දැකලා මං ඇසේ නිස්සරණේ දැක්කා කියනවා. ඒක මම ප්‍රඥාවෙන් දැනගත්තා කියනවා. පඤ්ඤාය මේතං
සුදිට්ඨං එහෙම කියන්නේ. ප්‍රඥාවෙන් මම දැනගත්ත කොහොමද මේ ඇහැ නිසා ඇති වෙන ආස්වාදයේ විපරිණාමයටපත් වෙලා ඒ ආස්වාදේ වෙනස් වෙවි යනවා දැක්ක කියනවා. මහණෙනි මේ ඇස සදාකාලික එකක් නම් ඇස තුල සැබෑවටම ඔබ හොයන ආස්වාදයක් තියෙනවා නම් කවදාවත් බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ කියනවා. ඇහැස්සේ ආස්වාදයක් හොයන අපි හොයන ආස්වාදයේ ඇහැස්සේ තියෙනවා නම් ඒක ඇත්තටම සැපසනීප එකක් නම් පින්වත්නි බුදුරු ලෝකේ පහළ වෙන්නේ. මොකද අපි හොයන ආස්වාදේ ඊටාම ස්වල්පයි බුදුරු ඊට වඩා මහා බරපතල ආස්වාදයක් විඳපු අය. ඇහැ නිසා උන්වහන්සේ තරම් සතුටු වෙන්න දේවල් තිබ්බ කෙනෙක් නැහැ. ඔබ දන්නවනේ උන්වහන්සේගේ මාලිගාවල ආකෘතිය. උන්වහන්සේ කොයිතරම් පිරිසක් පිරිවරාගෙන උන්වහන්සේට 16 අවුරුද්දක් වෙනකොට මුළු මාලිගාවෙම 16 අවුරුද්දට වඩා වැඩි අය ඉඳලා නැහැ. ඒතකොට ඊට වඩා වැඩි වයසේ හිටපු අය ඉන්නවනම් ඔක්කොම අයින් කරනවා කියනවා. එච්චරට Tamanගේ පුතා වෙනුවෙන් සැප සම්පත් දුන්න ඒ කියන්නේ උන්වහන්සේ තමයි කාමයන්ගේ ස්වභාවය හරියටම දන්නේ. මොකද අපිට හරියට ගයක් පැල්පතක්වත් නැහැ. ඒතර උන්වහන්සේ මතක් කරන අස්සාද පරිේෂණ සූත්‍රයේදී මහණෙනි මම මේ ඇස පිළිබඳ ආස්වාදයේ හෙව්වා කියනවා. ඇසේ ආස්වාදයේ මම තරම් හොයපු කෙනෙක් නෑ. ආස්වාදයෙන් මං හෙව්වා නිවීමක් එහෙම එකක් හම්බුනේ නෑ. ඊට පස්සේ මං මේ ආස්වාදයේ හොයලා ඇහි ස්වභාවය අවබෝධ කරගත්තා කියනවා. ඇහි ස්වභාවය තමයි මේ Tamanගේ වශයෙන් පවත්වන්න බැරි බව. එතකොට ඒ ඇහි ස්වභාවය මං අවබෝධ කරගෙන ඒ ඇහි ආදීනව මම දැක්කා කියනවා. ඒ ආදීනව දැකලා මම නිස්සරණේ ප්‍රඥාවෙන් දැනගත්තා කියනවා. ඒ දැනගැනීමෙන් තමයි මං අවබෝධයටපත් උනේ කියලා උන්වහන්සේ මතක් කරනවා. දැන් ඔය පින්වත්නි මේකේ අන්තං හරි තේරෙනකොට සමහර වෙලාවට ඔබට හිතෙයි ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන දේවල් සතුටෙන් පිළිගත්තේ නැති වුනහම දුක සතුටෙන් පිළිගත්තේ නැත්නම් මේවා ඉතින් බොහොම පරිස්සමට පරිහරණය කරන්න ඕන තමයි. ඉතින් හාඳුරන්නේ මේවා පරිස්සමට පරිහරණය කරන එක හරිම දුෂ්කරයි අමාරුයි නේ කියලා හිතන්න පුළුවන්. අමාරු වුණත් පින්වත්නි ටික ටික හරි පුහුණු කරන්න. එතකොට කෙලෙස් වලින් සිහි මුර්ජා වෙන්න එපා. කෙලෙස් තියනවා මේ වාස්‍ය කෙලෙස් වැඩෙනවා කියලා දැනගන්න එක උනත් ඇති පින්වත්නි මුලින්. දැන් කෙලෙස් වලින් සිහි මුර්ජා වුණොත් කෙලෙස් තියෙන බව දැන් එයා දන්නෙත් නෑනේ. එතකොට කෙලෙස් වලින් සිහි මුර්ජා වෙච්ච ලෙඩෙකුට ඒක හරිම බරපතල අවස්ථාවක්. අමාරුයි කියනවා නම් ඔබ යන්තම් හරි මේක ගැන අදහසක් හදාගෙන තියෙනවා. මේ වැඩපිළිවෙල අමාරුයිනේ ස්වාමීන් වහන්සේ මෙහෙම කරනකොට මේ ගැටලු වෙනවා කිය හැම වෙලාවකම පෙරත්ත කර කතා කරනවා නේද? එයා කෙලෙස් වලින් සිහි මුර්ජා වෙලා නැහැ. කෙලෙස් වල නිදහස් වෙලා නැහැ. නමුත් එයා සිහි මුර්ජා වෙලා නැහැ. සිහි මුර්ජා වුණාම මොකක්වත් දන්නේ නැහනේ. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. කාලා බීලා බොහොම සතුටින් ජීවිතේ ගෙවන්න පුළුවන්. ඒකට ඒක හරියට ලෙඩෙක් ඉන්නවා කියලා හිතන්න. දැන් ඔන්න ලෙඩු දෙන්නෙක් ඉන්නවා. මොකක් හරි බරපතල ආබාධ දෙකක් ඇති වෙලා. එක්කෙනෙකුට සිහිය නැහැ. අනිත් කෙනා කෑ ගහනවා ඇඳට වෙලා. අනේ මේ මොකද උනේ? මට මේ මොකද්ද උනේ කිය ඒ මිනිස්සයා කෑ කොස්සන් ගගහ ඉන්නවා. එතකොට වෛද්‍යවරු වැඩියෙන් අවධානය යොමු කරනවා ඇත්තේ මොන ලෙඩාටද පින්වත්නි? එක්කෙනෙක් සිහියම නැහැ. අනිත් කෙනා කෑ ගගහ ඉන්නවා. අපහසුතාවයේ කී ඉන්නවා. එතකොට වෛද්‍යවරු කාය ළඟද අවධානය යොමු කරන්නේ වැඩියෙන් අවධානය යොමු කරන්නේ අර ලෙඩ වෙලා සම්පූර්ණ සිහි කල්පනාවක් නැති ලෙඩා ළඟට. ඇයි එයා ළඟට අවධානය යොමු කරන්නේ? එයා ඉච්චරට අමාරු යාට. ඒ කියන්නේ සිහි කල්පනාව නැති වෙන තරමටම සිහිය නැති වෙන තරමටම එයාගේ කය ඍජුව තියාගන්න බැරි තරමටම එයා අමාරුවේ වැටිලා. එතකොට අරයා ගැන තමයි අවධානය යොමු. එතකොට කෑ ගහන කෙනා දැන් බැලූ බැලමට කෙනෙක් කියන්න පුළුවන් බලන්න අර මිනිස්සේ අච්චර කෑ ගහනවා දොස්තර මහතුරු නිකන්වත් බලන්නේ පොඩ්ඩක් බලන්න පුළුවන් නේ අච්චර කෑ ගහන මිනිස්සයා දිහා දැන් මේ මිනිහා කිසි වචනයක් නැහැ කතාවක් නැහැ මේ මිනිස්සයා ළඟට වෙලා මොකටද වට වෙලා ඉන්නේ කියලා කෙනෙක් කියන්න පුළුවන්. පින්වත්නි මේ බැලූ බැලමට පේන විදියනේ. හැබැයි පින්වත්නි මේ කෙලෙස් වල ආකෘතියත් මේ වගේ. කෙලෙස් වලින් සිහි මුර්ජා වුණාට පස්සේ මොකක්වත් නැහැ. කවුරු හරි කියනවා නම් අමාරුයි හාඳුරන්නේ මේ ඇස හැම වෙලාවෙම සතුටින් එක දේවල් පිළිගන්නවා. එතකොට ඔබ වහන්සේලා කිව්වා වගේ දුක පිළිගන්නේ නේ සතුටින්. ඒතර දුකින් නිදහස් වෙන්න බෑනේ. මේ ඇහැ ප්‍රියමනාප රූපම හොය යනවනේ. කන ප්‍රියමනාප ශබ්දම හොය යනවනේ. නාසය ප්‍රියමනාප දේවල්ම හොය යනවා කියලා දැනගන්න එක පවා කෙලෙස් වලින් සිහි මුර්ජා වීමක් නෙමෙයි. මොකද එයා දැනගත් එක නිසා එයාට පුළුවන් එකෙන් කවදා හරි නිදහස් වෙන අදහසක් ගන්න පුළුවන්. ඒ නිසා අද ඉන්නේ එහෙම අයත් නෙමෙයි කෙලෙස් වලින් සම්පූර්ණයෙන්ම සිහි මුර්ජාවටපත් වෙච්ච
නිදහස් නොවුණු පිරිසක් තමයි අද ලංකාවේ අපිට හරියට අත්දකින්න ලැබෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ලස්සන දේශනාවක් මතක කරන උප්පාද සූත්‍රය කියලා. උප්පාද සූත්‍රයේ උන්වහන්සේ මතක් කරනවා ඇසේ යම් ඉපදීමක් තියනවා නම්, ඇහි යම් පැවැත්මක් තියනවා නම්, ඇහි යම් පහළවීමක් තියනවා නම් එය දුකේ ඉපදීමයි කියනවා. එතකොට ඇහි යම් ඉපදීමක් තියනවා නම් මොකේ ඉපදීමද? ඒක දුකේ ඉපදීම. මේක තියෙන්නේ උප්පාද සූත්‍රයේ. ඇහි යම් ඉපදීමක් තියනවා නම් දුකට වඩා එකක් ඇහි උපදින්නේ නැහැ කියනවා. අපි මේ සැපයි හොඳයි කී හෙව්වට ඇහි පින්වත්නි දුකේම ඉපදීමක් තියෙනවා. සැපයි හොඳයි කී අල්ලගත්ත දැන් උදාහරණ දරුවෙක් අල්ලගත්ත කියන්නේ. ඒතරේ දරුවා දිහා ඔන්න හරීම තණ්හාවෙන් බැඳිලා ඉතින් අවිද්‍යාවෙන් මේක අපිට හොයාගන්න බෑ මොකද්ද කියලා. ඒ නිසා ඉතින් අපි ඔන්න මගේ දරුවා කී දැක ඉන්නවා. ඒ දැක ඉන්නවා. ඉතින් ඔය දරුවා වෙනස් වෙනකොට සමාට මේ දරුවාගේ කර්ම විපාකයට අනුවනේ මගේ දරුවා තමයි. නමුත් එයාගෙන අපු කර්මයක් වෙනම තියෙනවනේ. ඒතර මගේ දරුවා කී හිටියට දරුවාට ගෙනාපු කර්ම විපාකයක් තියෙනවා පින්වත්. එතකොට දරුවා මේ සාංශාරික වශයෙන් අපි දෙන්න එකට ආවා නෙමෙයි. එකට කර්ම කළා නෙමෙයි. එයාත් වෙනම සංසාරික ගමනක් යන සත්පුද්ගල භාවයේ තේරුම් ගන්නට බැරුව අමාරු වැටිච්ච කෙනෙක් දරුවත් මමත් එහෙමයි. එතකොට අපි දෙන්නම කබලෙන් ලිපට වැටිලා වගේ ඉන්නේ. එතකොට දරුවාව Taman මගේ කියලා ප්‍රියමනාප වශයෙන් අල්ලගත්තට පස්සේ දරුවා වෙනස් වෙනකොට, දරුවා ලෙඩ වෙනකොට, දරුවා වයසට යනකොට දරුවා මැරෙන්නත් පුළුවන්. අම්මා ඉදි දරුවා මැරෙනවනේ. ওই බයික් පැදලා එහෙම මැරෙන්නේ කොල්ලෝ. ඊට පස්සේ හම්බෙන් මොකක් කර දරුණු ආබාධයක් ඇති වෙලා මැරෙන්න පුළුවන්. එතකොට දරුවා දැකීමෙන් යම් ආසාවක් උපන්නා නම් ඒ උපන් ආසාව දැකීම නිසා උපන් ආසාවක්. එතකොට ඇහැ නිසා තමයි එයාගේ යම් ඉපදීමක් උනේ. එතකොට ඇහැ නිසා යම් ඉපදීමක් වුණා නම් උන්වහන්සේ මතක් කරනවා මහණෙනි ඒක දුකේ ඉපදීමයි කියලා. සාමාන්‍ය පෘථග්ජන ශ්‍රාවකයෙකුට ඒක දුකක් විදියට පේන්නේ නැහැ. ඒක යා තණ්හාවෙන් මානෙන් දික්තියෙන් අල්ල ගන්නවා. ඒතර දකින්න දේවල්, අහන දේවල්, දැනෙන දේවල් තණ්හාවෙන් මානෙන් දික්තියෙන් මගේ ආත්මය කියලා අල්ලන්නේ නැති දවසක් හිටියොත් ලෝකේ කන පිට හැර වුණත් ඔබට ප්‍රශ්නයක් නැහැ. ඒතර එයාගේ දුකේ ඉපදීමක් නැහැ. හේතුව තමයි එයා දකින්න දේවල්, අහන දේවල්, දැනෙන දේවල් තණ්හාවෙන් තෙත් කරලා නැහැ. මානෙන් තෙත් කරලා නැහැ, දික්තියෙන් තෙත් කරලා නැහැ. අපිට තණ්හාවෙන් මානෙන් දික්තියෙන් තෙත් කරනවා. දැක්ක සැනින් තණ්හාව උපදිනවා. අහපු සැනින් තණ්හාව උපදිනවා. තණ්හාවක් ඇති වෙන්න පුළුවන්, මානයක් ඇති වෙන්න පුළුවන්, දිට්ඨියක් ඇති වෙන්න පුළුවන්. ඒකට තණ්හාවක්, මානයක්, දිට්ඨියක් නැත්නම් අහපු දේවල්, දැකපු දේවල්, දැනුණු දේවල් මොන විදිහට වෙනස් වුණත් අපිට ප්‍රශ්නයක් තියෙනවද? ප්‍රශ්නයක් නැහැ. ඒකට අපි විහිං හදාගත්ත ප්‍රශ්නයක් තමයි මේ තියෙන්නේ. උන්වහන්සේ උප්පාද සූත්‍රයේ මතක් කරනවා ඇසේ යම් ඉපදීමක්, පැවතීමක්, පහළවීමක් වේද. මොකේද? ඇහි, කනේ, නාසයේ, දිවේ, ශරීරයේ මේ හැමතැනම පින්වත්නි මම එකක්නේ උදාහරණයට තරම් කියන්නේ. ඇසෙන්ම ගමු අපි ඇසේ යම් ඉපදීමක් තියෙනවා නම් පින්වත් මහණෙනි එය දුකේ ඉපදීමයි කියන. ඒ වගේම පින්වත් මහණෙනි ඇසේ යම් පැවැත්මක් තියෙනවා නම් ඒ රෝගයන්ගේ පැවැත්මයි කියනවා. ඇස පවතිනකොට ඇස රෝගී වෙනවා පින්වත්නි. එතකොට ඇසේ යම් පහළවීමක් තියෙනවා නම් ඇසේ මොනවා හරි පහළ වෙනවා නම් ඒ ජරා මරණයන්ගේ පහළවීමයි කියනවා. එතකොට පින්වත්නි ඇහැ කියන්නේ දුකින් පිරිච්ච එකක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා රෝගයන්ගෙන් පිරිච්ච එකක්, ජරා මරණයන්ගෙන් පිරිච්ච එකක්. ඇස කන නාසය දිව ශරීරය මනස මේ ඔක්කොටම ওই ටික තමයි. එතකොට මේ සම්පූර්ණ ශරීරයේම බඹයක් පමණ වූ කලෙබරයේම පින්වත්නි දුකින් පිරිච්ච එකක්, රෝගයන්ගෙන් පැවතින එකක්. ඒත් එක්ක මුන්නාන්සේ මතක් කරනවා ජරා මරණ පහළ වෙන ස්වභාවයෙන් යුක්ත එකක්. ඒතර ජරා මරණ පහළ වෙන ස්වභාවයෙන් නම් මේ සම්පූර්ණ මගේ තියෙන මෘත කලෙබරේ පවතින්නේ. ඒ වගේම රෝගයන් නම් මේකේ පැවැත්ම මුල් කරගෙන පවතින්නේ රෝගයන් නම් ශරීරයේ පැවැත්ම වනාහි රෝගයක් නම් උත්පාද සූත්‍රයට අනුව මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස සහිත මේ සම්පූර්ණ ශරීරයම පින්වත්නි මේ දුකේ පහළ වීමක් නම් පින්වත්නි මේ ලෝකෙන් මේ ශරීරයෙන් බාහිර ඔබ මේ සත්පුද්ගල වශයෙන් අල්ලගත්ත දේවල් වලින් දුක විනා රෝගයක් විනා ජරා මරණ විනා පින්වත්නි මොනවා බලාපොරොත්තු වෙන්නද? වෙන මොකුත් බලාපොරොත්තු වෙන්න පුළුවන්කමක්
නෑ. දැන් සාමාන්‍ය කෙනෙක් කරන්නේ ඇස මම විදියට දකිනවා. ඇස කන නාසය දිව ශරීරය මේ ඔක්කොම ඇස කන නාසය දිව ශරීරය මනස මම විදියට දකිනවා. එයා මම කියන එක අස්සේ පින්වත් ආත්මය දකිනවා. ඒ කියන්නේ ඇස කන නාසය දිව ශරීරය මනස අස්සේ ආත්මය දකිනවා. ඊට පස්සේ එයා කල්පනා කරනවා මේ හැම එකක්ම වෙන් වෙන්ව කතා කළොත් ඇස ගැන මම කියන්නම් දැන් දේශනාව අවසන් නිසා කන නාසය දිව ශරීරය මනස ඔක්කොටම ගලප ගන්න. ගොඩාක් දෙනෙක් ඇහැ නිසා අමාරුයි වැටෙන්නේ. ඇස මගේ කියලා දකිනවා. ඇස කියන්නේ මම කියලා දකිනවා. ඇස තුල තමයි ආත්මය තියෙන්නේ කියලා දකිනවා. පින්වත් ඇත්තටම ඇහැ තුලද ආත්මය තියෙන්නේ. ඒ වගේම ආත්මයයි ඇහැයි එකක් කියලා දකිනවා. ඊට පස්සේ ආත්මය කියන්නේ ඇහැට කියන වචනයක් විදිහට දකිනවා. ඇහැ කියන්නේ ආත්මය කියන වචනයක් විදිහට දකිනවා. එතකොට යාගේ ඇහැ ලෙඩ වෙනකොට යාගේ ඔක්කොටම කලින් යාගේ හිත ලෙඩ වෙනවා. ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ දේවල් මගේ වශයෙන් දැක්කොත් මම වශයෙන් දැක්කොත් ආත්මයක් තියෙන විදිහට දැක්කොත් ආත්මයයි ඇස කන නාසය දිව ශරීරයයි එකක් විදිහට දැක්කොත් ඇස කන නාසය දිව ශරීරයේ මනස ASCII තමයි ආත්මය තියෙන්නේ කියලා දැක්කොත් ආත්මය කියන්නේ ඇස කන නාසය දිව ශරීරයට මනසට කියලා දැක්කොත් පින්වත්නි එයාගේ කය ලෙඩ වෙනකොට එයා හිතින් කඩා වැටෙනවා. ඒතර කය ලෙඩ වෙන එක සාමාන්‍ය දෙයක්. ඇයි පින්වත්නි? ඇයි කයේ යම් කිසි ඇසක පහළවීමක් නම් දුකේ පහළවීමක් නේ තියෙන්නේ. එතකොට ඇසේ පැවැත්ම කියන්නේ රෝගයන්ගේ පැවැත්ම කියලා කියවනේ අර උපාද සූත්‍රයේ. ඇස කියන්නේ ජරා මරණ වල කෙලවර වීමක් කියලානේ කිව්වේ. එතකොට ජරා මරණ කෙලවර වෙන රෝගයන් උදෙසා රෝගයන්ගෙන් පවතින දුකේ ඉපදීම නම් ඇස කන නාසය දිව ශරීරේ පින්වත්නි ඒක කොහොමද ලෙඩ වෙන එකක්. එතකොට ඒ ලෙඩ වෙන එක සාමාන්‍ය දෙයක්. ඒක අසාමාන්‍ය දෙයක් නෙමෙයි. ඒ සාමාන්‍ය තත්ත්වය තේරුම් ගන්න බැරි වුණාට පස්සේ ඇස ලෙඩ වෙනකොට ඊට කලින් එයාගේ හිත ලෙඩ වෙන්න පටන් ගන්නවා. එතකොට ඇඟ ලෙඩ වෙන්නේ නැතුව හිත ලෙඩ කරගන්න නැතුව ඉන්න විදිය තමයි ඇස කන නාසය දිව ශරීරය තුල ආත්මයක් දකින්න නැතුව ඉන්න එක. ආත්මයයි මේ ඉන්ද්‍රියන් ඔක්කොම එකක් විදිහට දකින්න නැතුව ඉන්න එක. මේ විදිහට ජීවිතය යථාර්ථයට විවෘත වෙනකොට තේරෙනවා මං හිතන විදිහ රහක් මේක ASCII නෑ. සත්වේ පුද්ගලිකවට මේකේ මේ සත්වේ පුද්ගලෙට නෑ හුදු සංකාර පිටක් විතරයි තියෙන්නේ කියලා තේරෙනවා. ඔබ හැම දිනාටම ජීවිත අවබෝධය යථාර්ථ අවබෝධය පිණිස මේ දේශනාව උපකාර වේවා. පින්වත්නි අද ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ කොළොන්නාවේ පදිංචි තනූජා වීරකෝම් මහත්මිය විසින් තම පුතා වුණ භාග්‍ය වීරකෝන් ඒ පුතාගේ ජන්මදින සැමරුම් පින්කමක් විදියට තමයි ඒ පුතාට ආශිර්වාද කරන්නට මේ පින්කම සිද්ධ කරන්නේ. ඒ කොළොන්නාවේ තනූජා වීරකෝන් මහත්මියගේ දයාබරණීය පුතාට අපි ආශිර්වාද කරනවා. භාග්‍ය වීරකෝන් ඒ පුතාගේ මෙලොව වශයෙන් සියලු කටයුතු සාර්ථක වේවා, කය මනස සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, දිගාසිරි සම්පත් සැලසේවා. මේ උතුම් කුසල් උපකාර වීම තුළින් මෙලෝ පරලෝ දෙලෝ සැනසෙල්ල මුදා වේවා. ජීවිත අවබෝධයේ යථාර්ථ අවබෝධයේ පිණිස මේ කුසල් බලවත් වේවා. විශේෂයෙන් මේ භාග්‍ය වීරකෝන් පුතාගේ ජීවිතයට ධර්මයේ පිහිට පිළිසරණ සැලසේවා. ඊටාම ඉක්මනින් ධර්මාවබෝධ කර ගන්නට මේ කුසල් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේම තනූජා වීරකෝන් මහත්මිය ප්‍රදාන පවුලේ හැම දිනාටමත් අපි ආශිර්වාද කරනවා මේ උතුම් කුසල් බලවත් වීම තුල යහපත සිත ශාන්තිය උදා වේවා. ඒ වගේම මේ හෙට දිනේදී ජන්මදිනයේ සමරන ශෂී ධනතුංග සොහොයුරාට සහ ශිහාන් ජයසිංහ ශමීන් ජයසිංහ කියන නිවුන් සොහොයුරන් දෙපළටත් 2021 ජනවාරි මාසේ 1 වෙනිදාට ජන්මදිනයේ යෙදී ඇති තරුස විජේසිරිවර්ධන පුතාටත් මේ උතුම් වූ කුසල උපකාර වීම තුළින් ත්‍රිවිධ රත්නී ආශිර්වාදයේ දෙවියන්ගේ දෙව් රැකවරණය මෙලෝ කායික මානසික යහපත නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා කියලා තනූජා වීරකෝන් මහත්මිය බොහෝම සත්පුරුෂ හැඟීමෙන් සෙත් ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව සිටින මෑණියන් ඇතුළු පවුලේ සියලු සමාජිකයන්ටත් සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ හැම දිනාගේම ජීවිතයට ධර්මයේ පිහිට පිළිසරණ යහපත අභිවෘද්ධිය උදා වේවා. මෙලොව වශයෙන් ත්‍රිවිධ රත්නී ආශිර්වාදේ ලැබේවා. දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා.
අවසානයේ උතුම් නිවන් පිණිස මේ පිං බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේම ඒ කොළොන්නාවේ පදිංචි තනූජා වීරකෝ මහත්මිය ප්‍රදාන පවුලේ හැම දෙනාගේම නමින් මියගිය ඥාතිවරුන්ටත් සියලු දෙවියන්ටත් ඔබ අප හැම දෙනාටමත් මේ උතුම් නාලිකාවේ මේ කටයුතු කෙරෙහි ඊටාම කරුණාවෙන් මෙත් සිතින් අනුශාසනා කරන නම කියන්න අවසරයි පින්වත් ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ ප්‍රදාන මහා සංඝරත්නයටත් තුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියන අදිෂ්ඨානයෙන් අපි දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.